සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. පරම පූජනීය අපගේ ගුරුදේවයන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. සදහැවත් පින්වත්නි, පින්වත් දරුවනි, මේ වස්සාන සමයේ ඔබට ශ්‍රද්ධා රූපවාහිනිය මගින් තිළිනවන ඒ අයං වස්සාන කාලෝ සදහම් දේශනා මාලාවේ තවත් එක් දේශනයක් ශ්‍රවණය කරන්නටයි ඔබ සූදානම් වන්නේ. ඉතින් මේ කාලේ පින්වත් ස්වාමීන් වහන්සේලා විශේෂයෙන් මධ්‍යම ප්‍රමාණයේ දේශනා අන්තර්ගත ඒ මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර දේශනා තමයි මේ අයං වස්සාන කාලෝ සදහම් දේශනාව මාලාව ඔස්සේ ඔබට කියලා දුන්නේ. ඉතින් අද දවසේත් මේ උතුම් ධර්ම දේශනය විකාශනය කරන්නට දායකත්වයෙන් එක් කරන්නේ අංක 25 දලදා ඇලපාර මයිලගස්තැන්න බදුල්ල කියන ලිපිනේ පදිංචි පින්වත් ලොරේන් නිව්මන් මහත්මිය ඇතුළු ඒ පින්වත් හැමදෙනා විසින්. ඉතින් ඒ පින්වත් පිරිසගේ දායකත්වයෙන් අනුග්‍රහයෙන් තමයි මේ උතුම් දේශනය අද ඔබට ශ්‍රවණය කරන්නට අවස්ථාව ලැබෙන්නේ. ඉතින් මේ අද අපි ඉගෙන ගන්න දේශනේ ටිකක් දිග දේශනාවක්. පැයකට මේ විස්තරාත්මකව කියලා දෙන්නත් අමාරු දේශනාවක්. නමුත් අපි පුළුවන් විදිහට මේ දේශනාව අපි ශ්‍රවණය කරමු. කායගතා සති සූත්‍රය. කායානුපස්සනාව ගැන තමයි මේ දේශනාවේදී විස්තර වෙන්නේ. කායගත සති සූත්‍රය. කායගත සති භාවනාව ගැන තමයි මේ කියලා දෙන්නේ. කයට අනුව සිහිය පිහිටවීම. සිහියෙන් කය පවත්වනවා නෙවෙයි, කයට අනුව සිහිය පැවැත්වීම ගැන තමයි මේ දේශනාවේදී භාග්‍යවතුන් වහන්සේ වදාර කියලා දෙන්නේ. ඉතින් ඒ දවස්වල භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියේ සවැත් නුවර දෙව්රම් විහාරේ. ඉතින් මේ එදා දවල් දානේ අවසන් වෙලා මේ ඒ උපස්ථාන ශාලාවේ රැස් වෙලා හිටපු ස්වාමීන් වහන්සේලා කතා වුණා. හරිම ආශ්චර්යයක් නේද පින්වත් ආයුෂ්මතුන් වහන්සේ, හරිම ආශ්චර්යයක්. මේ සියල්ල දන්නා සියල්ල දක්නා අපගේ භාග්‍යතුන් වහන්සේ මේ මනවින් ප්‍රගුණ කරන ලද, බහුල වශයෙන් ප්‍රගුණ කරන ලද කායගත සති භාවනාව මහත්ඵලයි මහානිසංසයි කියලා දේශනා කළානේ. ඒ කියන්නේ යම් කෙනෙක් කායානුපස්සනාව හොඳට පුරුදු කළොත් එයාට අරහත් ඵලය සාක්ෂාත් කරන්න පුළුවන්. එයාට නිවනින් සැනසෙන්න පුළුවන්. එයාට රාග දේශ මොහ දුරු කරන්න පුළුවන්. මහත්ඵලයි මහානිසංසයිනේ කියලා වදාරණ කියලා කතා වුණා. ඒ වෙලාවේ එකපාරම ස්වාමීන් වහන්සේලා කතා වඩාලුණා. ඇයි ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ එතනට වැඩම කළා. ඊට පස්සේ ඇහුවා පින්වත් මහණෙනි, මං එනකොට මොන වගේ කතාවක් දඩාලුනේ කියලා ඇහුවා. ස්වාමීනි, අපි දාණයෙන් පස්සේ මේ මෙන්න මෙහෙම දෙයක් කතා වුණා. කොහොමද භාග්‍යතුන් වහන්සේ වදාරලා තියෙනවානේ කායගත සති භාවනාව ප්‍රගුණ කළොත්, බහුල වශයෙන් ප්‍රගුණ කළොත් කායගත සති භාවනාව මහත්ඵලයි මහානිසංසයි කියලා.
ඒක හරි ආශ්චර්යයිනේ කියලා අපි කතා වුණා කිව්වා. පින්වත් මහණනි කියලා භාගතුන් වහන්සේ වදාලා කොයි විදිහට වඩන ලද කොයි විදිහට බහුල වශයෙන් වඩන ලද කායගත සති භාවනාවද මහත්ඵල මහානිසංස වෙන්නේ කියලා දැන් මේ දේශනාව කියලා දෙනවා. භාගතුන් වහන්සේ වදාලා ඔන්න ස්වාමීන් වහන්සේ නමක් හිස් තැනකට නැත්නම් භාවනා කරන්නට ගිහිල්ලා කය ඍජු කරගෙන හොඳ සිහියෙන් ඔන්න ඉස්ලාම් කායानुපස්සනාවේ පළවෙනි භාවනාව කියලා දෙනවා. පළවෙනි භාවනාව මොකද්ද? ආනාපානසති භාවනාව. ඒක මහත්ඵල මහානිසංසෙන් දිහට සිදු කරන විදිහ කියලා දෙනවා. කොහොමද? ඔන්න නිදහස් තැනකට ගිහිල්ලා කය ඍජු කරගෙන පළඟක් බැඳගෙන ඉතින් මේ සිහියෙන් හුස්ම ගන්නවා. සිහියෙන් හුස්ම හෙලනවා. ආස්වාස කරනවා ප්‍රාස්වාස කරනවා. එතකොට ඒ ආස්වාසයට ප්‍රාස්වාසයට සිහිය පිහිටවනවා. දැන් එතකොට දැන් බලන්න අපි දැනන් හිටියද බුදු රජාණන් වහන්සේ පහළ වෙලා දේශනා කරනකම් මේ හුස්ම ගන්න එකෙන් අපිට අරහත්ත්වය ඵලයේ සාක්ෂාත් කරන්න පුළුවන් විදියට ගුණයක් වඩන්න පුළුවන් කියලා. නේද? එතකොට හුස්ම අපි උපන්දායේ ඉඳලා දන්න දවසේ ඉඳලා කොච්චර උඩට ගන්නවද පල්ලෙහාට ගන්නවද? හැබැයි ඒකට සිහිය පිටවෙවද? හැබැයි යම් කෙනෙක් විවේකීව ඒ හුස්ම රැල්ලට උඩට ගන්න හුස්ම රැල්ලට පහළට හෙලන හුස්ම රැල්ලට සිහිය පිටවනවා නම් සිහිය පිටවගෙන වාසය කරනවා නම් බුදුරජාණන් වහන්සේ වදාළ එක මහත්ඵල මහානිසංස කර ගන්න පුළුවන් ආනාපාන සති තුලින්. ඔන්න යා හුස්ම රැල්ල ගන්නකොට සිහියෙන් ගන්නවා. පහළ හෙලනකොට සිහියෙන් හෙලනවා. ඒ වගේම දීර්ඝ ආශ්වාස ප්‍රාශ්වාස කරද්දී දීර්ඝව ආශ්වාස කරනවා කියලා දැනගන්නවා. දීර්ඝව ප්‍රාශ්වාස කරද්දී දීර්ඝව ප්‍රාශ්වාස කරනවා කියලා දැනගන්නවා. ඊට පස්සේ කෙටියෙන් ආශ්වාස කරද්දී කෙටියෙන් හුස්මක් රැල්ලක් ගන්නදී එතකොට දැනගන්නවා මොකද්ද මේ කෙටියෙන් දැන් ගන්න කියලා. ඊට පස්සේ කෙටියෙන් පහළට හෙලනවා නම් එතකොට දැනගන්නවා කෙටියෙන් මේ හුස්ම රැල්ල හෙළුවේ කියලා. ඒ වගේම සියලු ආශ්වාස ප්‍රාශ්වාස කය කෙරෙහි සංවේදී වෙමින් ප්‍රාශ්වාස කරනවා. ඊට පස්සේ කය කෙරෙහි සංවේදී වෙමින් ප්‍රාශ්වාස වෙනවා කියලා හොඳට සිහියෙන් දැනගන්නවා. ආශ්වාස ප්‍රාශ්වාස නම් වූ කාය සංස්කාර සංසිඳුවමින් ආශ්වාස කරනවා. ඒ වගේම ප්‍රාශ්වාස කරනවා කියලා හුස්ම ගන්නවා හුස්ම හෙලනවා කියලා එයා හොඳට දැනගන්නවා. හොඳට සිහියෙන් දැනගන්නවා. ඒ කෙරේ ඒ හුස්ම රැල්ලට සිහිය පිහිටවනවා. දැන් අපි එකපාරම හිතාගෙන මේ හයියෙන් මේකල ආයෙක හිතාමතා කරනව නෙවෙයි. ඒක අපි හුස්ම කොහොමද ගන්නවනේ ඒ ගන්න එකට හොඳට සිහිය පිහිටවනවා. එතකොට එයා දැනගන්න දීර්ඝ හුස්ම රැල්ලක් යනකොට දීර්ඝව ගන්නවා. කෙටියෙන් හෙලනකොට කෙටියෙන් ගන්නවා කියලා එයා හොඳට සිහිය පිහිටවනවා. භාගතුන් වහන්සේ වදාලා එතකොට පින්වත් මහන්නි අප්‍රමාදීව එහෙනම් ඒ හුස්ම රැල්ලට පවා සිහිය පිහිටවලා ඉන්නේ කරන්න ඕනේ අප්‍රමාදීව. ප්‍රමාද වෙලා බෑ. ප්‍රමාද වෙලා බෑ. ඒකට කැපකිරීමක් කරන්න වෙනවා. දැන් අපි නැත්තම් කී දෙනෙක් මේ ලෝකේ කෝටි 700ක් මේ වෙලාවේ හුස්ම ගන්නවනේ. කීයද මේ හුස්ම රටට සිහි පිටවන්නේ නේ. එතකොට භාගතුන් වහන්සේ වදාලා හිත ගොඩක් විසිරෙනවා නම් විතක්ක ਵਿਚාර වැඩි නම් ගොඩාක් එහෙම යනවා නම් ඒ විසිරෙන සිත සංසිඳව ගන්න තියෙන හොඳම භාවනාව මේ ආනාපානසති භාවනාව. ඉතින් ආනාපානසතිය ගැන ගොඩාක් දේශනා කියලා දීලා තියෙනවා. ඉතින් භාගතුන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි අප්‍රමාදීව කෙලස් තවන වීරියෙන් ඒකට කියනවා ආතාපිය කියලා. අප්‍රමාදීව කෙලස් තවන වීරියෙන් දහමට දිවි පුදා පහිතත්ව කියනවා. ඒ කියන්නේ දිවි දෙවෙනි කොට දහමට දිවි පුදා වාසය කරනකොට ඒ ආනාපානසති භාවනාව සිදු කරමින් මොය ගිහි උදවිය සිතන ආකාරයේ පංචකාම ගුණ පිළිබඳ සිත දුවන කල්පනාවන් කාම නිශ්චිත කල්පනාවන් මොකද වෙන්නේ ඒව ප්‍රහාණය වෙලා යනවා කියනවා. ඒ කියන්නේ රූප දැකලා සතුට වෙන්න තියෙන ආසාව, ශබ්ද අහලා සතුට වෙන්න තියෙන ආසාව, ඊට පස්සේ ගඳ සුවඳ ආග්‍රහණය කරලා ශබ්ද අහලා ගඳ සුවඳ ආග්‍රහණය කරලා රස විඳලා කායට පහස ලැබලා ඊට පස්සේ විවිධ විදිහට කාමයන්ගෙන් කෑම කාලා මේ සතුටු වෙන විදිහේ කල්පනාවන් තියෙනවනේ. ඒවා එයාගෙන් බැහැර වෙලා යනවා කියනවා. කාම සහගත කල්පනා ප්‍රහාණය ගිය විට තමා තුලම සිත පිහිටන්න ගන්නවා කියන සිත විසිරෙන්නේ නැහැ කියනවා. එතකොට සිත තැම්පත් වෙනවා කියන හොඳට තැම්පත් වෙනවා.
එක්තෙන් වෙනවා කියන සමාධිමත් වෙනවා කියනවා. පින්වත් මහණනි භික්ෂුව ඔය අයරුණොත් කායගත සතිය වඩනවා කියනවා. ආන ඔය අයරුණොත් කායගත සතිය වඩන්න පුළුවන් කියනවා. දැන් මේ කායානුපස්සනාව වඩ아가න ගිහිල්ලා ඒක මහත්ඵල මහානිසංස වෙන විදිය ලස්සනට භාගතුන් වහන්සේ කියලා දෙනවා. එතකොට මේ ආනාපානසති භාවනාව එහෙනම් කරන්න ඕන කොහොමද? ඔව් අප්‍රමාදීව. ඒ කියන්නේ යම් යම් බාධා එන්න පුළුවන්. ඊට පස්සේ තමන්ගේ හිතට විවිධ කම්මැලිකම් එන්න පුළුවන්. ඒවට ඉඩ නොදී අප්‍රමාදී වෙන්න ඕනේ. ඒ වගේම කෙලස් තවන වීරියෙන් ඒ අසරේ ද්වේෂය එන්න පුළුවන්. රාගය එන්න පුළුවන්. විවිධ කෙලස් එන්න පුළුවන්. ඒ කෙලස් දුරු කරන පුච්චලා දාන වීරියකින් යුක්තව දහමටම දිවි පුදා මේ සංසාර දුකින් නිදහස් වෙන්න ඕනේ කියන බලවත් කැමැත්ත පෙරටු කරගෙන ධර්මයට දිවි පුදා වාසය කරනකොට තමයි ඒ ආනාපානසති භාවනාව සිදු කරනකොට ඒ ආකාරයට මොකද්ද? එයාගේ කාම සහගත අරමුණු එයාගෙන් නැති වෙලා යනවා කියනවා. සිත තැම්පත් වෙනවා කියනවා. සමාධිපත් වෙනවා කියනවා. ඒ වගේම තව එකක් කියන්නම් පින්වත් මහණෙනි. මොකක්ද? ඒ භික්ෂුව ගමන් කරද්දී ගමන් කරන බව හොඳින් දැනගන්නවා. නැවතී සිටිද්දී නැවතී සිටින බව හොඳින් දැනගන්නවා. වාඩි වෙලා ඉන්නකොට වාඩි වෙලා ඉන්නවා කියලා දැනගන්නවා. ඒ වගේම සැතපීලා ඉන්නකොට සැතපීලා ඉන්නවා කියලා දැනගන්නවා. ඒ කියන්නේ මේ ඉරියව් හතර කෙරේ ඇවිදිනකොට ඉඳගෙන ඉන්නකොට හිටගෙන ඉන්නකොට නිදාගෙන ඉන්නකොට මේ කියන ඉරියව් හතරට එයා හොඳට සිහිය පිහිටවනවා. මම දැන් ඇවිදගෙන යන්නේ. මම දැන් ඉඳගෙන ඉන්නේ කියලා සිහිය පිහිටනවා. මේ හැම තැනම කරන්නේ මොකද්ද? බාහිරින් මේ කෙලේශයක් එන්න නොදී සතිපට්ඨානය තුල වාසය කරනවා. කායානුපස්සනාවෙන් වාසය කරනවා. එතකොට ඒ ඉරියව් හතරට සිහිය පිහිටවලා ඉන්නකොට බුදුරජාණන් වහන්සේ වදාලා මේ කෙලෙස් තවන වීරියෙන් දහමට දීපුද අප්‍රමාදීව සති මේ ඉරියාපත භාවනාව පුරුදු කරද්දී එයාගේ හිත කාමයන් කෙරෙහි ඇදිලා යන්නේ නැහැ කියනවා. සිත තැම්පත් වෙනවා කියනවා. මේ තමන් තුළම සිත පිහිටවනවා කියනවා. සමාධිමත් වෙනවා කියනවා. එක්තෙන් වෙලා යනවා. ඔය අයරුණු කායගත සති භාවනාව වඩනවා කියනවා. ඒ වගේම තමයි අපි කටයුතු කරද්දී ඒ කටයුත්තට සිහිය පිහිටනවා. ඒ කියන්නේ මෙහෙමයි. අපි ඉදිරියට යනකොට ඉදිරියට ගමන් කරනවා කියලා සිහිය පිහිටවගෙන යනවා. වෙන බාහිර අරමුණකට හිතට ඇවිල්ලා කෙලස් උපද්දවන්න දෙන්නේ නැහැ. මේ හැම තැනම තියෙන්නේ මොකක්ද? මේ ඉරියාපත අනිත් හැම භාවනාවකදීම තියෙන්නේ මොකද්ද? වෙන කාම සහගත නැත්තම් ද්වේෂ සහගත එකකට නිදිමතට සැක සහගත අරමුණකට විසිරෙන සිත් අරමුණකට ඒ කිසි වෙලාවක නීවරණයකට තමන්ව යටපත් කරන්න දෙන්නේ නැතුව සිහිය පිහිටවනවා. එතකොට නීවරණ වලින් බැට ගන්න නැති විදිහට සිත තැම්පත් කරගන්න මොකද කරන්නේ? ඉදිරියට යනකොට ඔව් කල්පනාවෙන් යනවා කෙලෙසයකට එන්න දෙන්නේ නැහැ කියලා බලවත් සිතක් උපදවාගෙන ඒක තමයි අප්‍රමාදය. ඒ කෙලෙස් තවන වීරියෙන් යුක්තව දහමට දීපුදා ඉදිරියට ගමන් කරනකොට දන්නවා මොකද්ද? මම ඉදිරියට ගමන් කරනවා. ආපසු හැරියනකොට නුවණින් දැනගෙනම ගමන් කරනවා. ඉදිරිය බලද්දි වටපිට බලද්දි හැම වෙලාවෙම නුවණින් දැනගෙනමයි කරන්න කියනවා. මම දැන් දකුණු පැත්ත බලනවා. මම දැන් මේ වම් පැත්ත බැලුවා කියලා දැනගෙන බලනවා කියනවා. ඇයි? දකුණු පැත්තේ තියෙන පුළුවන් රාගය උපද්දන අරමුණක්. වම් පැත්තේ තියෙන පුළුවන් ද්වේෂය උපද්දන අරමුණක්. කල්පනාවෙන් නුවණින් යුක්තවම ඔව් කුසල අකුසල ගැන දැනගෙනම මනස සිහින් කටයුතු කරනවා කියනවා. ඒක තමයි අප්‍රමාදීය. ඒක කරන්න තියෙන අප්‍රමාදීව. කෙලස් තවන වීරියෙන්. ඊට පස්සේ දහමට දීපුදා කරනවා කියනවා. ඒ වගේම තමයි අත්පා දිගරිද්දි හකුලද්දි ඒ වගේම ඇඳුම් අඳිද්දි ඒ කියන්නේ මේ ස්වාමීන් වහන්සේ නමනම් පාසිවුරු දරද්දි ඊට පස්සේ පාත්‍රය පරිහරණය කරද්දි ආහාර ගනිද්දි ඒ වගේම පෑන් වළඳද්දි ඒ වගේම අඩුම තරමේ වැසිකිලි කැසිකිලි කරද්දි පවා නුවණින් දැනගෙනම කරනවා කියන්නේ කිසිම මොහොතක තමන්ගේ චිත්තසංතානයට ක්ලේශයක් එන්න එපා කියලා. ක්ලේශයකින් බැට නොකන විදියට නීවරණ වලින් බැට නොකන විදියට ඒ සිහි නුවණ පවත්වනවා. සති සම්පජන්‍ය භාවනාව පුරුදු කරනවා. කියන භාගතුන් හස දේශනා කරන කොහොමද මේ ඉඳගෙන සිටිද්දි හිටගෙන සිටිද්දි ගමන් කරද්දි නිදාගෙන සිටිද්දි ඒ වගේම කතා බස් කරද්දි පවා නිහඬව සිටිද්දි පවා නුවණින් දැනගෙනමයි කරන්න කියනවා.
මේ කිසිම වෙලාවක රාගයට, ද්වේෂයට ඉඩක් නොදී කටයුතු කරනවා. ඕන ඔය විදිහටත් පින්වත් මහණෙනි අප්‍රමාදීව කෙලෙස් තවන වීරියෙන් යුක්තව දහමට දිවි පුදා කායනුපස්සනා භාවනාව වඩනවා කියනවා. සිත තැම්පත් වෙනවා කියන එහෙම කරනකොට. ඒ වගේම යටිපතුලෙන් උඩට හිස කෙස් වලින් පහළට සමකින් වැහිලා තියෙන මේ කයේ තියෙන කොටස් විමසනවා. කොහොමද මේ කයේ තියෙන කළු පැහැති පුලුටු ගඳ හමන කෙස්. ඒ වගේම දාඩිය කුණු තැවරලා තියෙන ලොම්. මේ කපන්න වැවෙන කුණු මේ තියෙන පොළොවට පස්සලා යන නියපොතු. ඊට පස්සේ මැලියම් තැවරලා ගඳ ගහන දත්. ඒ වගේම හොරි දද කුෂ්ඨ ආදිය හැදෙන මේ සම. ඒ වගේම මේ තුවාලයක් වුණාට පස්සේ එතනම කුණු වෙලා පණුව ගහන මේ කුණු වෙලා යන මස් වැදලි. ඊට පස්සේ මේ වරිච්චි ගහපු ගෙදරක ඒ මෙටි ඇලවෙන්න ගහලා තියෙන ඒ වටේට ඔතලා තියෙනවා වගේ තියෙන නහරවැල් ටිකක් තියෙනවා. මෙන්න මේ වගේ ටිකක් මේ ශරීරයේ තියෙන්නේ. ඒ වගේ කේස් ලොම් නිය දත් සම මස් නහරවැල් ඊට පස්සේ ඇට මිදුළු වකුගඩු හදවත ආක්මාව ආදී වශයෙන් මේ දෙතිස් කුණපයන් අනුලෝම ප්‍රතිලෝම වශයෙන් මෙයා සිහි කරනවා. සිහි කර මොකද්ද මේ කයේ තියෙන්නේ මේ වගේ අසුචි ගොඩක්. කුණු වෙලා යන දුර්ගන්ධය හමන පිළිකුල් සහගත දිරලා යන දෙයක්. ඒ කේස් දකින්නත් පිළිකුලයි. ඒ වගේම අල්ලන්නත් පිළිකුලයි. සටහනකින් පවා පිළිකුලයි කියලා හුද්දට එයා මොකද කරන්නේ? අසුභ භාවනාව වඩනවා. භාගතුන් වහන්සේ වදාළ එක මේ වගේ කියලා. ඔන්න දෙපැත්ත කට තියෙන මේ මල්ලකට බුදුරජාණන් වහන්සේ වදාලා හැල්වි වී මුං ඇට මෑට තල ඇට සහල් ආදී පුරවනවා. ඉතින් ඒක ගෙනල්ලා මේ මල්ල ලිහලා බලනවා මොකද්ද මේකේ මොනවද තියෙන්නේ කියලා. ඒ ඇට වර්ග ඔක්කොම වෙන් වශයෙන් බලනවා වෙන් කරනවා. ආන්නේ වගේ මේ යටිපතුලෙන් උඩට හිස කෙස් වලින් පහළට මේ කයේ තියෙන নানা ප්‍රකාර අපිරිසිදු දෑ උද්දට විමසලා බලනවා. අයියෝ මේ ජරා ගොඩනේ තියෙන්නේ කියලා. ඒක කරන්නේ කොහොමද? ඒක සිහි කරනකොටත් නෑ කෙස් ලස්සනයි කියලා එන්න පුළුවන්. හැම සිනිදුයි කියලා හිතෙන්න පුළුවන්. අසුබය වඩනවා සුබය වැඩෙන්නේ නැති විදිහට. සුබාරමුණක් හිතේ පිහිටන්නේ නැති විදිහට අසුබය වඩනවා. දැන් ඔය විත්තත සත් සංඥා කියන සූත්‍රයේ බුදුරජාන් වහන්සේ දේශනා කරන කොහොම වඩන ලද කෙසේ වඩන ලද අසුබ භාවනාවද මහත්ඵල මහණිසංස වෙන්නේ කියලා. එතනදී භාගතුන් වහන්සේ වදාලා මේ ඔන්න කෙනෙක් අසුබ භාවනාව වඩනවා. අසුබ භාවනාව වඩනකොට එයාට මේ මෙවුම්දම් සේවන අදහස ඉදිරියේ හිත මිරිකිලා යනවා කියනවා. ඒකට එකඟ වෙන්නේ නැහැ කියනවා. ඍජුව පිහිටන්නේ නැහැ කියනවා. හරියට ඒක කුකුල් පිහාට්ටක් ගින්දරට දැම්මට පස්සේ ගින්දරට ලං කරාට පස්සේ කුකුල් පිහාට ඇකිලෙනවා වගේ කියනවා. ඒකට එකඟ වෙන්නේ නැහැ කියන මෙවුන්දම් අදහසක් ඉදිරියේ. බුදුරජාණන් වහන්සේ වදාලා යම් කෙනෙක් අසුභ භාවනාව මේ විදිහට කෙස් ලොම් නියදත් වශයෙන් අසුභ භාවනාව උද්දට වඩද්දිත් මෙවුන්දම් අදහසක් ඉදිරියේ හේකට එකඟ වෙනවා නම් ඒකට කැමති වෙනවා නම් පිළිකුලක් පිටින්නේ නැත්නම් හිතන්න කියනවා බුදුරජාණන් වහන්සේ මේ මම අසුභ භාවනාව කරන්න ඉස්සලා වගේම ඊටමත් ඒ භාවනාවේ ප්‍රතිඵලයක් මම ලබලා නැහැ. භාවනාව වඩන්න ඉස්සෙල්ලම හිටිය විදිහමයි කියලා හිතන්න කියනවා. ඒකත් එයාගේ නුවණ කියනවා. ඒකත් එයාගේ නුවණ. දැන් ගොඩක් කලාවට භාවනා කරද්දී අසුභේ වඩද්දී රාගය එන්න පුළුවන්. එතකොට හිතන්න පුළුවන් එහෙනම් අපිට තේරෙන්නේ නැද්ද දන්නේ. තමන්ට ආයමත් ඒ මේ ක්ලේශ සහගත අදහස් එනවා නම් හිතන්න මොකද්ද? අසුභේ මට හොඳට වැඩිලා නැහැ. එහෙනම් කරන්න ඕනේ මොකද්ද? ආය වඩන එක. භාගතුන් වහන්සේ වදාලා යම් කෙනෙක් අසුභ භාවනාව හොඳට වඩද්දී මෙවුන්දම් අදහසක් ඉදිරියේ ඒකට සිත එකඟ වෙන්නේ නැත්තම් හිතන්න කියනවා මොකද්ද මේ ඒ පිළිකුල පිහිටනවා නම් මං අසුභ භාවනා කරාට පස්සේ ඒකේ ප්‍රතිඵලය මං ලබලා ඒකේ ලාභය මං ලබලා භාවනා කරන් ඉස්සෙල්ලාට වඩා දැන් මන්ට යහපතක් සිද්ධ වෙලා කියලා දැනගන්න කියනවා. දැනගන්නවා නම් ඒකත් එයාගේ නුවණටයි දෙයක් කියනවා. ඉතින් ඒ හින්දා නුවණින් යුක්තව අප්‍රමාදී කෙලස් තවන වීරියෙන් යුක්තව දහමට දීපුදා තමයි එනම් මේ භාවනාව කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ වදාලා ඔය අයරුණොත් කායනුපස්සනාව වඩන්න පුළුවන්. ඒ වගේම පින්වත් මහණෙනි මේ විදිහටත් පුළුවන්. කොහොමද?
මේ කයම යම් අයුරකින් පිහිටා තිබෙයිද යම් අයුරකින් සකස් වීද ඒ අයුරින්ම ධාතු ස්වභාවය වශයෙන් නුවණින් විමසා බලනවා. මේ කය කියන දේ හැදිලා තියෙන්නේ. මේ හිස කෙස් වලින් පල්ලෙහාට යටිපතුලෙන් උඩට මේ තියෙන කය. පේන ටිකත් පේන්නේ නැති ඒවා ඔක්කොම ඒ ඇතුලේ තියෙන ඔක්කොම පටවි ධාතුව. පොළොවට පස්සලා යන ටිකක්. ඒ වගේම දිය වෙලා යන ටිකක්. වතුරත් එක්ක එකතු වෙලා දිය වෙලා යන ටිකක්. වායු ආපෝ ධාතුව. ඊට පස්සේ රස්නේ ටිකක් තේජෝ ධාතුව. හුළඟත් එක්ක එකතු වෙලා යන ටිකක් තියෙන්නේ. වායු ධාතුව. දැන් මේ කේස් පොළොවට වැටුනම පස් වෙලා යනවා. නේද? ඊට පස්සේ සම පොළොවට වැටුනට පස්සෙලා යනවා. දාත් පොළොවට වැටුනට පස්සෙලා යනවා. නියපොතු පස්සෙලා යනවා. පටවි ධාතුව. මේ කෙල සොටු ආදී වතුරත් එක්ක එකතු වෙලා දියලා යනවා. නේද? ආපෝ ධාතුව. ඊට පස්සේ මේ රස්නේ තියෙනවා. මේ ආහාරය දිරවන්න අවශ්‍ය උෂ්ණය මේ ශරීරයේ තියෙනවා. ඒ වගේම ඒ තේජෝ ධාතුව. ඊට පස්සේ මේ උඩට ගන්න හුස්ම රැල්ල, පල්ලෙහාට හෙළන හුස්ම රැල්ල. මේ කන් සිදුරු අතර, නාස් සිදුරු අතර තියෙන වාතය. නේද? එතකොට මේ නහරවැල් අතර මේ ශාරීරික අභ්‍යන්තරයේ මේ සංසරණය වන වාතය තියෙන. ඒ ඔක්කොම හුලං එක එකතු වෙලා යනවා. ඒ හා සමානව වඩනවා ධාතු මනසිකාරය යෙදෙනවා. බුදුරජාන් වහන්සේ වදාලා ඒක හරියට මේ වගේ දැන් කය කියන දේ හිතන්නේ නැතුව මම කියලා දේ හිතන්නේ නැතුව මේ එයා කොටස් වශයෙන් බලන පස් වෙලා යන ටිකක් වතුර ටිකක් ගින්දර ටිකක් රස්නේ ටිකක් හුලන් ටිකක් කියලා. හරියට ඒක මේ වගේ කියනවා මේ හරකෙක් මරලා මිනිස්සෙක් හතරමං හන්දියක මේ මස් විකුණනවා. හරක් මස් විකුණනවා. හරක් මස් විකුණනකොට එතන තියෙන්නේ හරකා කියන සංඥාවද මස් කියන සංඥාවද? මේ හරක් මස්සල ගාතය පීකුදු එහෙම කියලා තමයි විකුණන්නේ. හරකා කියන යම් සංකල්පයක් තිබ්බනම් යම් කල්පනාවක් තිබ්බනම් ඒක නෑ. ආන්නේ වගේ මම කියලා දෙයක් නැතුව මෙහෙම එකක් නැතුව කය කියලා එකක් නැතුව මේ කයේ කොටස් හැදිලා තියෙන විදිහ වෙන වශයෙන් එයා විමසා බලනවා. ඒ මොකද්ද? ධාතු මනසකාරය. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණනි දහමට දිවි පුදා අප්‍රමාදීව කෙලස් තවන වීරියෙන් ඔය විදිහට ධාතු මනසිකාරය කරනකොට සිත තැම්පත් වෙනවා කියනවා. කාමයන් කෙරෙහි හිත ඇදී යන්නේ නැහැ කියනවා. ඒ වගේම මොකක්ද? තමන් තුළම සිත තැම්පත් වෙනවා. සිත එකඟ වෙනවා, සමාධිමත් වෙනවා කියනවා. ওই විදිහට කායගත සති භාවනාව වඩන්න පුළුවන් කියනවා. වඩනවා කියනවා. භාගතුන් වහන්සේ වදාලා ඒ වගේම ඊළඟට නවසීවතකය. නවසීවතකය කියන්නේ එයා බලනවා ගිහිල්ලා අමු සොහනක දාලා තියෙන නැත්නම් අමු සොහනක දාන්න ඕනේ නැහැ. ඔය දැන් මේ දවස්වල අමු සොහනක දාපුවා වගේ ගඟේ ගිහිල්ලා හම්බෙනවා නේ. කැලේ ගිහිල්ලා කරපුංච කඩන්න ගිහිල්ලා හම්බෙලා මැරෙලා හම්බෙනවා නේ. පිච්චිලා මැරෙලා හම්බෙනවා. ඒතර විවිධ විදියට ඝාතනය කළා දවස් 3 4 5ක් ගියාට පස්සේ හම්බෙනවම නේ. ඒව අමු සොහන් වල දාලා තිබ්බා වගේ තමයි. ඔහොම දකින්නකොට තේනවා ඉදමිලා නිල් පැහැ ගැන්විලා සැරව ගහගෙන තිබෙන මල් සිරු දකින්න හම්බෙනවා. දකින්න ලැබුණට පස්සේ එයා හිතන මොකක්ද? තමන්ගේ ශරීරය හා ගලපලා බලනවා. මේ ශරීරයටත් ඔය ස්වභාවයමයි අයිති වෙන්නේ. මේකටත් පත් වෙන ඉරණම අවසානයේ ඔකයි. ওই විදිහටම වේවි. ඔය ස්වභාවය ඉක්මවා ගිහින් නැහැ. ඔය ඉදමිලා යන මේ ඊට පස්සේ නිල් වෙලා යන සැරව ගහගෙන යන ස්වභාවය මටත් අවුරුදු 5කින් එන්න පුළුවන්. අවුරුදු 10කින් එන්න පුළුවන්. තව සතියකින් එන්න පුළුවන්. මොකද හෙට මැටුනොත් ලබන සති වෙනකොට මේකේ සරව ගහලා පණුව ගහලා නිල් වෙලානේ. ඒ විදිහට යා ගල්ප බලනවා කියනවා. එතකොට යාගේ හිතේ ඒ අප්‍රමාදීව කෙලස් තවන වීරියෙන් යුක්තව මෙන්න මේ තුන තියෙනවා එකේ. අප්‍රමාදීව කෙලස් තවන වීරියෙන් යුක්තව දහමට දීපුදා. ඔය විදිහට ඒ නවසීවිතකේ පළවෙනි විදිහ ඒ කොටස සිහි කරනකොට කාමයන් කෙරෙහි හිත ඇදිලා යන්නේ නැහැ කියනවා. ඒ කල්පනාවලින් සිත මිදෙනවා කියනවා. තමන් තුළම සිත පිහිටනවා කියනවා. ඊට පස්සේ සිත තැම්පත් වෙනවා, එක්තැන් වෙනවා, සමාධිමත් වෙනවා කියනවා. ওই විදිහට කායानुපස්සනාව වඩන්න පුළුවන් කියනවා. ඒ වගේම එයාට දකින්න හම්බෙනවා මේ මල සිරුරක් තියෙන කපුටන් විසින් ඇවිල්ලා කනවා. ඊට පස්සේ ගිජුලිහිනියන් විසින් කනවා. ඒක එක පැත්තට අදිනවා මේ මස් කෑලි. ඕක දකින්න මටත් ඕක නේද වෙන්නේ කියලා කල්පනා කරනවා. එතකොටත් එයාගේ හිත තැම්පත් වෙනවා කියනවා. ඒ වගේම සෝනේ දමල්ලද මලකුණක් දකින්න හම්බ වෙනවා. ඒක ඇට සැකිල්ල මතුවෙලා, නහරවැල් මතුවෙලා, ඊට පස්සේ මස් සහිතව, ලේ සහිතව දකින්න හම්බ වෙනවා. මස් නැති ලේ
තියෙන දේවල් දකින්න හම්බ වෙනවා. මසුත් නැති වෙලා, ලේත් නැති වෙලා, නහරවල් විතරක් තියෙන ඇටසැකිල්ලක් දකින්න හම්බ වෙනවා. ඇටසැකිල්ලේ කිසි සම්බන්ධයක් නැහැ. මේ ඒකත් දකින්න හම්බ වෙනවා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ වදාලා ඒ තැන හිස් කබල තව පැත්තක, මේ තව අත්වලට වෙන පැත්තක එක එක දස දිසාවේ විසිරිලා, එක වටේටම විසිරිලා එහෙම දකින්න හම්බ වෙනවා. මටත් ඕක නේද වෙන්නේ කියලා එයා කල්පනා කරනවා. ඒ වගේම දකින්න හම්බ වෙනවා මලකුණක් දැක්කට පස්සේ හොඳටම පරණ වෙලා හග්ගෙඩිය පැහැයක ඇවිල්ලා සුදු පැහැති කියන වෙලා ඇට ගොඩක් විතරක් දකින්න ලැබෙනවා. බොහෝ කල් ගත වූ ඇට ගොඩක් විතරක් දකින්න හම්බ වෙනවා. මේ හුණු බවට පත් වෙච්ච කුණු වී ගිය ඇට ගොඩක් විතරක් අවසානයේ දකින්න හම්බ වෙනවා. හරියට නිකන් අර මලමිනිය ගෑස් එකට දැම්මට පස්සේ අවසානයේ අර මුට්ටියකට හම්බෙන්නේ කුඩු ටික ආන්න ඔය වගේ ටිකක් දකින්න හම්බ වෙනවා. මෙයා හිතනවා මොකද්ද? මටත් මේ ලොකුවට හිතන් හිටියට වෙන්නේ ඔච්චරයි. මම ඒක ඉක්මවලා ගිහිල්ලා නෑ. මටත් අවසානයේ පත්වන මට උරුමවන ඉරණම ඔච්චරයි කියලා සිහි කරනකොට නවසීවිතක භාවනාව සිදු කරමින් එයාගේ හිත කාමයන් කෙරෙහි යන්නේ නැහැ කියනවා. දහමට දිවි පුදා අප්‍රමාදීව කෙලෙස් තවන වීරියෙන් යුක්තව ඒ ධර්මය පුරුදු කරද්දී එයාගේ සිත තැම්පත් වෙනවා කියනවා. තමන් තුළම පිහිටනවා කියනවා. එකඟ වෙනවා කියනවා. සිත සමාධිමත් වෙනවා කියනවා. ඔය විදිහටත් කායानुපස්සනාව වඩන්න පුළුවන් කියනවා. බුදුරජාණන් වහන්සේ වදාළ පින්වත් මහණෙනි, ඕන් ඔය විදිහට එයා ධර්මයේ පුරුදු කරද්දී මේ නීවරණ යටපත් වෙලා කාමයන්ගෙන් වෙන්ව, අකුසල ධර්මයන්ගෙන් වෙන්ව, විතක්ක විචාර සහිත විවේකයෙන් හටගත් ප්‍රීතිසුඛයදී පළවන ධ්‍යානය උපදවාගෙන වාසය කරනවා. ඔහු මේ කයම විවේකයෙන් හටගත් ප්‍රීතිසුඛයෙන් හොඳටම තෙත් කරනවා. මුළු මනින්ම තෙත් කරනවා. එයින් පුරවනවා, පිරිපුන් කරනවා. ඔහුගේ සියලු කයෙහි විවේකයෙන් හටගත් ප්‍රීතිසුඛය ස්පර්ශ නොකළ තැන ඒකෙන් කය පුරාම ඒ විවේකයෙන් හටගත් ප්‍රීතිසුඛයෙන් තෙමිලා යනවා. හැම තැනම ස්පර්ශ වෙලා. බුදුරජාණන් වහන්සේ වදාලා කෙලෙස් තවන වීර්යයෙන් අප්‍රමාදීව හොම් වඩනකොට මේ එයාට ඒ සිත හොඳට තැම්පත් වෙලා තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ වදාලා ඒ පළවන ධ්‍යානය තුල ඒ අයරුණු කායගත සති භාවනාව වඩනවා කියනවා. බුදුරජාණන් වහන්සේ වදාලා ඒක හරියට මේ වගේ ඔය සබන් නාණ්ඩ ගන්න ඒ දවස්වල තිබිලා තියෙනවා. රජුරවන්ට එහෙම නාණ්ඩ දෙන මොකක්ද මේ නාන සුණු මොකද කරන්නේ? බේසමකට නේ ටබ් තියෙන. ඒ ටබ් එකට දානකොට ඒ වතුර හිනවා. එතකොට ඒ නාන සුණු වල හැම තැනම වතුර ගෑවෙනවා. ඇතුළටත් ගිහිල්ලා පිටත් තැවරිලා තෙත් නොවෙච්ච තැනක් නැහැ. ආන්නේ වගේ කියනවා. ඒ වගේ කියන පළවෙනි ධ්‍යාන උපදවා ගත්තට පස්සේ මේ සියලුම තැන්වලට මේ කයේ හැම තැනටම විවේකයෙන් හටගත් ප්‍රීති සුඛේ ස්පර්ශ වෙලා තියෙන කියනවා. ආන්නේ විදිහට යා භාවනාව පුරුදු කරද්දී ඔව් අප්‍රමාදීව කෙලෙස් තවන වීර්යයෙන් යුක්තව ඒ විදිහටත් එයාට කායानुපස්සනාව වඩන්න පුළුවන්. ඒ වගේම දෙවෙනි ධ්‍යානෙ උපදවා ගනිද්දී, තුන්වෙනි ධ්‍යානෙ උපදවා ගනිද්දී, හතරවෙනි ධ්‍යානෙ උපදවා ගනිද්දී ඒවට උදාහරණ තියෙනවා. ඒ විදිහට බුදුරජාණන් වහන්සේ වදාලා කායानुපස්සනාව වඩන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි, යම් විදිහකට භික්ෂුවක් තුළ කායගත සති භාවනාව හොඳට ප්‍රගුණ වෙලා නම් අර නව සීවතකය විදිහට, ඊට පස්සේ ධාතු මනසිකාරය විදිහට, ඊට පස්සේ අසුභය විදිහට, ඊට පස්සේ සති සම්පජන්යනේ ඉරියාපත, ඊට පස්සේ ආනාපාන සතිය ඒ අයරින් වැඩිලා නම් ඊට පස්සේ ධ්‍යාන හතර හොඳට ඒ ධ්‍යාන හතර තියෙන විදිහට හොඳට යාට දියුණු වෙලා නම් බුදුරජාණන් වහන්සේ වදාලා ඔහු තුල යම් විද්‍යාභාගී හෙවත් අවබෝධඥානය ඇතිවන ධර්මයන් ඇතනම් ඒ කුසල් දහම් ඇතුළත තැම්පත්ව වැඩෙනවා කියන. ඒ කියන්නේ යාට ධර්මාවබෝධයට අවශ්‍ය සියලු කුසල් දහම් එයාගේ අභ්‍යන්තරය තුල වැඩෙනවා කියනවා. එයාට කුසල් දහම් හැම දෙයක්ම ස්පර්ශ කරන්න පුළුවන් කියනවා. පින්වත් මහණෙනි, ඒක මේ වගේ දෙයක් කියනවා. යම් කිසි කෙනෙක් සිතෙන් ස්පර්ශ කොටගත් මහා සමුද්‍රයක එයා සිතෙන් මහා සමුද්‍රය ස්පර්ශ කරනවා. එතකොට භාග්‍යතුන් වහන්සේ වදාලා ඒ මහා සමුද්‍රය ස්පර්ශ කළා කියලා කියන්නේ පින්වත් මහණෙනි මොකක්ද? මහා සමුද්‍රය තුළට ඇදී එන කුඩා ගංගාවන් සියල්ල මේ සමුද්‍රයේ
සමුද්‍රයට ඇතුළත් වෙනවා. පින්වත් මහණෙනි, අන්න ඒ විදිහමයි යම් කිසි භික්ෂුවක් තුළ කායගත සති භාවනාව හොඳට ප්‍රගුණ වෙලා නම්, බහුල වශයෙන් ප්‍රගුණ වෙලා නම්, ඔහු තුළ යම් විද්‍යාභාගී හෙවත් අවබෝධ ඥානය ඇති වෙන ධර්මයක් නැත්නම් ඒ කුසල් දහම් ඇතුළත තැම්පත්ව වැඩෙනවා කියන හැම දෙයක්ම, හැම කුසලයක්ම ඇතුළට ඇවිල්ලා තමන්ගේ අභ්‍යන්තරේ හොද්දට දියුණු වෙලා යනවා කියන. බුදුරජාණන් වහන්සේ වදාලා යම් විදිහකට භික්ෂුවක් කායගත සති භාවනාව හොද්දට ප්‍රගුණ වෙලා නැත්නම් යම් කෙනෙකුට බහුල වශයෙන් ප්‍රගුණ වෙලා නැත්නම් මායя ඔහුගේ වැඩපිළිවෙල ග්‍රහණය කර ගැනීමට අවස්ථාවක් ලබා ගන්නවා කියනවා. මොකද්ද? ඔව්. එයා ගන්නවා කියන අවස්ථාවක් මායя මොකද්ද? ඔහුගේ වැඩපිළිවෙල ග්‍රහණය කර ගන්නවා කියන. හොඳට කායගත සතිය වැඩිලා නැත්නම් ආනාපාන සති වශයෙන්, ඉරියාපත වශයෙන්, සති සම්පජාන්‍ය වශයෙන්, නැත්නම් අසුබය වශයෙන්, ධාතු මානසිකාර්ය වශයෙන්, නාසීවිගතයේ වශයෙන් වැඩිලා නැත්නම්, ධ්‍යාන මට්ටමින් වැඩිලා නැත්නම් බුදුරජාණන් වහන්සේ වදාලා මොකක්ද? ඔහුගේ වැඩපිළිවෙල ග්‍රහණය කර ගැනීමට අවස්ථාවක් ගන්නවා කියනවා. මෙයාව මැඩින්න, ඒ සසර දුකෙන් එතර වෙන්නේ නැති විදිහට, ඒ මහත්ඵල මහානිසංස වෙන විදිහට වඩන්නේ නැති විදිහට, ඔව් ඒකට බාධා කරනවා කියනවා. හරියට මේ වගේ කියනවා. මොකක්ද? වෙනත් අරමුණක් දීලා එයා වෙන පැත්තකට යොමු කරනවා කියනවා. මොකක්ද? ඒක මේ වගේ කියනවා. පුරුෂයෙක් ඉන්නවා, එයා මිනිසෙක් ඇවිල්ලා ඉතා බර කළුගල් මේ බෝලයක් අරන් ඇවිල්ලා, කළු ගලෙන් හදපු කිලෝ 10ක් 15ක් බර ලොකු බෝලයක් අරන් ඇවිල්ලා අමු මැටි තියෙනවා, අමු මැටි ගොඩක් තියෙනවා, ඒකට ගිහිල්ලා අතාරිනවා. මොකද වෙන්නේ කියලා අහනවා. පින්වත් මහණනි, මොකද්ද හිතෙන්නේ? අර කළු ගල මොකද වෙන්නේ? අර මැටි ගොඩ ඇතුළට කිඳා බහිනවා නේද කියලා අහනවා. එහෙමයි ස්වාමීනි. ආන්නේ වගේ කියනවා. යම් කෙනෙක් කායගත සති භාවනාව හොඳට ප්‍රගුණ කරලා නැත්නම්, බහුල වශයෙන් ප්‍රගුණ කරලා නැත්නම්, මායя විසින් ඔහුගේ වැඩපිළිවෙල ග්‍රහණය කර ගැනීමට අවස්ථාවක් ගන්නවා කියනවා. ඔහුට වෙනත් අරමුණක් දීලා ගුණධර්ම දියුණු කරන, සංසාර දුකේ නිදහස් වෙන්න මාර්ගයේ වඩනකොට ඒකට වෙනම අරමුණක් දීලා වෙන පැත්තකට යවනවා කියනවා. එයා අවස්ථාවක් ගන්නවා කියනවා. මේ අහිංසකේ දුකෙන් නිදහස් වෙන්න යම් ගුණධර්මයක් දියුණු කරද්දී හොඳට කායගත සතිය වැඩිලා නැත්නම් අරමුණක් ගන්නවා කියනවා. ඒ වගේම මේ වගේ දෙයක් කියනවා. ඔන්න හොඳට වේලිච්ච ලී කෑල්ලක් තියෙනවා. ඒ ලී කෑල්ලට ගිනි ගාන දණ්ඩෙන් අතුල්ලද්දී ටක් ගාලා ගිනි උපද්දවන්න බෑද්ද? පුළුවන්. හොඳට වේලිච්ච ලී කෑල්ලක් තියෙනවනේ, ඒකට පුළුවන්. ඒ වගේම කියනවා මායя අවස්ථාවක් ගන්නවා කියනවා කායගත සතිය වඩලා නැත්නම් වෙන අරමුණක් දීලා මෙයා ධර්ම මාර්ගයෙන් බැහැර කරන්න. ඒ වගේම භාගතුන් වහන්සේ වදාලා මේ කලයක් අරන් එනවා මිනිස්සෙක් වතුර පුරවපු භාජනයකට, උත්තර කලයකට වතුර පුරවලා වතුර කලයක් අරන් එනවා. අරන් එනකොට හිස් භාජනයක්, හොඳට වතුර පිරුණු නැති භාජනයක් තියෙනවා. පිරෙලා නැහැ ඒක. ලොකු අඩි 5ක විතර භාජනයක් තියෙන, ඒක පිරෙලා නැහැ. තව පුරවන්න පුළුවන් වතුර. අර මිනිස්සයා බර තියාගෙන එනවා. ආපු ගමන් දාන්න පුළුවන්ද බෑද? ඒක ඇතුළට දාන්න පුළුවන් වතුර ටික. ඇයි? ඒක හිස් හින්දා. ඒක පිරෙලා නැති හින්දා. ඒ වගේ භාගතුන් වහන්සේ වදාලා කායගත සතියෙන් ජීවිතේ හොඳට පිරෙලා නැත්තම්, කායගත සතියෙන් මේ ජීවිතේ හිස් නම් එයාගේ මොකද කරන්නේ? එයාගේ වැඩපිළිවෙල ග්‍රහණය කරගන්න පුළුවන් කියනවා මායයට. වෙනත් අරමුණක් දීලා වෙනත් පැත්තකට යවන්න පුළුවන් කියනවා. ඕන විදියට නටවන්න පුළුවන් කියනවා. පින්වත් මහණෙනි, හැබැයි යම් කෙනෙක් තුළ හොඳට කායගත සතිය හොඳට ප්‍රගුණ වෙලා නම්, බහුල වශයෙන් ප්‍රගුණ වෙලා නම්, ඔහුගේ වැඩපිළිවෙල නම් ග්‍රහණය කරගන්නට මායයට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ කියනවා. ඔහුට වෙනත් අරමුණක් දීලා වෙන පැත්තකට යවන්න බෑ කියනවා. දැන් මුගලන් මහරහතන් වහන්සේ, ආනන්ද මහරහතන් වහන්සේ ආදී ඒ උත්තමයන් වහන්සේලා ගාවට විවිධ නලගණන් ආවනේ. හැබැයි හොද්දට කායගත සතිය වැඩිලා, හොද්දට කායानुපස්සනාව තුළ සිත පිහිටවාගෙන හිටියේ. ඔව්, මොකද උනේ? කිසිම විදිහකින් අරමුණක් දීලා වෙනස් කරන්න බැරි වුණා. ඒ වගේ කිසිම විදිහකින් මායයට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ කියනවා. මේ කායගත සතිය හොඳට වඩනවා නම් එයාව ධර්ම මාර්ගයෙන් බැහැර කරන්න. ඒක හරියට මේ වගේ කියනවා. සෑහළු නූල් බෝලයක් අරගෙන යම් කෙනෙක් දොරක් තියෙන, හුද්ද අරටුවෙන් හදපු දොරක් නැත්නම් උළුහස්සක් කපන්න යනවා. දැන් කීයතෙන්නේ කපන්න ඕනේ? මෙයා නූලකින් ඒක තද කරනවා. මොකද වෙන්නේ? නූල කැඩිලා යනවා මිසක්කා. ඔව්, එයාට වෙහෙසටපත් වෙනවා මිසක්කා අර අරටුව සහිත දොර පළුවට කිසි දෙයක් වෙන්නේ නැහැ. නේද?
ඒක වෙහෙසක් විතරයි ඒ සිදු කරන එක්කෙනාට. ආන්නේ වගේ කියනවා කායගත සති භාවනාව හොඳට වඩනවා නම් මාරයාට එයාට කිසිම දෙයක් කරන්න බෑ කියනවා. මේ වැඩපිළිවෙල ග්‍රහණය කරගන්න බෑ කියනවා එයාගේ. ඒ වගේම භාගතුන් වහන්සේ වදාලා අමු කිරි සහිත තෙතබරිත කොටයක් තියෙනවා. පුරුෂයෙක් ඇවිල්ලා ගිනි ගානා දඬු අරගෙන ඇවිල්ලා මම ගිනි උපද්දවන්න ඕනී කියලා තේජෝ ධාතුව පහල කරන්න ඕනේ කියලා මේ උත්සාහ කරනවා. පුළුවන් ඒ දහනවා. බෑ ස්වාමීනි කියනවා. අන්නේ වගේ කියනවා හොඳට කායගත සතිය වඩනවා නම් යම් කෙනෙක් භාගතුන් වහන්සේ වදාලා මාරයාට කිසිම විදියකින් එයාගේ වැඩපිළිවෙල ග්‍රහණය කරන්න බෑ කියනවා. බාධා කරන්න බෑ කියනවා. වෙන අරමුණක් දීලා වෙන පැත්තකට යවන්න බෑ කියනවා. ඒ කායගත සතිය වඩන හින්දා. ඒ වගේම භාගතුන් වහන්සේ වදාලා ඒක මේ වගේ දෙයක්. කොහොමද ඉස්සෙල්ලා තිබ්බ අර හිස් භාජනයක්නේ. හිස් භාජනයේට වතුර භාජනයක් ගෙනාව කලය ගෙනාව දාන්න පුළුවන්. දැන් තියෙනවා කපුටෙකට උනත් බොන්න පුළුවන් මට්ටමේ උඩට වතුර ඇවිල්ලා භාජනේ ෆුල්. බින්දුව දෙක පිටරත් ගලා යනවා. වතුර භාජනයක් අරන් මිනිස්සෙක් කියන වතුර පුරවන්න කියලා. ඒ ගෙනාවු භාජනේ වතුර එක දාන්න තැනක් නැහැ. ඇයි? පිරිලා වතුර. ඒ වගේ කියනවා හුද්දට කායගත සතිය වැඩිලා නම් භාවනා වශයෙන් ප්‍රගුණ වෙලා නම් බහුල වශයෙන් ප්‍රගුණ වෙලා නම් එයාගේ වැඩපිළිවෙල මායයට ග්‍රහණය කරගන්න බෑ කියනවා. වෙනත් අරමුණක් දීලා වෙනත් පැත්තකට යවන්න බෑ කියනවා. බලන්න මේ උදාහරණේ කොච්චර ලස්සනයිද. දැන් ඒකට සමාන ඒකට ප්‍රතිවිරුද්ධ දේ කරනකොට ඒ ලැබෙන ප්‍රතිඵලය භාගතුන් වහන්සේ ලස්සනට කියලා දෙනවා. බුදුරජාණන් වහන්සේ වදාारන පින්වත් මහණනි යම් කිසි භික්ෂුවක් තුළ කායගත සති භාවනා හුද්දට දියුණු වෙලා නම් බහුල වශයෙන් ප්‍රගුණ වෙලා නම් ඔහු විශිෂ්ට ඥාණයෙන් ප්‍රත්‍යක්ෂ කරගන්නා යම් ධර්මයන්ට විශිෂ්ට ඥාණයෙන් ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස සිත යොමු කරයි නම් ඒ ධර්මයන් පිළිබඳව ඒ අදාළ කාරණේ කෙරෙහි සාර්ථකත්වයක් ලබා ගන්නට එයාට පුළුවන් කියනවා. ඒ කියන්නේ හුද්දට කායගත සතිය වැඩිලා නම් කායනුපස්සනාව හුද්දට වැඩිලා නම් අර අපි මේ සූත්‍රෙ තිබ්බ විදිහට එයාට හුද්දට වැඩිලා නම් එයාට ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන සංසාර දුකින් නිදහස් වෙලා අරහත් ඵලය සාක්ෂාත් කර ගැනීම පිණිස යම් ධර්මයන් ස්පර්ශ කළ යුතුද? යම් ධර්මයන් කෙරෙහි සිත යොමු කළ යුතුද? යම් ධර්මයන් පිළිබඳව ආධාර කාරණය දැනගන්න ඕනේද? ඒ විදිහට එයාට සිත යොමු කරන්න පුළුවන් කියනවා. හරියට ඒක මේ වගේ කියනවා. හොඳට වතුර පුරවපු භාජනයක් තියෙනවා. ඒකෙන් ඒක මේ එයාට කැමති පැත්තෙන් ඇල කරාට පස්සේ එතනින් වැටෙනවා. අන්න ඒ වගේ කියනවා. හොඳට වතුර පුරවපු නියර බැඳපු කුඹුරක් තියෙනවා. ගොවි ඇවිල්ලා Tamanට ඕනි පැත්තට ගන්න පුළුවන් අර නියරේ කාණු කපලා. ඒ වගේ කියනවා. ඒ වගේම හතරමං හන්දියක ඉන්නවා හොඳ හික්මුණු ආජානීය අශ්වයෝ. ඒ අශ්වාරෝහකයාට පුළුවන් අශ්වයෝ මේ අරන් යන අශ්වයන් අරන් යන රියදුරාට පුළුවන් මොකද්ද? හතරමං හන්දියේ ඕනෑම පැත්තකට අරන් යන්න. ඒ වගේ කායගත සතිය වැඩුවට පස්සේ ඕන පැත්තකට ඕන විදිහට හිත යොමු කරන්න පුළුවන් කියනවා. හතරමං හන්දියකට හොඳට හීලා වෙච්ච අස්සයෝ ඉන්නවනම් එයාට කැමති පැත්තකට මොකද කරන්නේ? අරන් යන්න පුළුවන්. ඒ වගේ කායගත සති භාවනාව හොඳට ප්‍රගුණ කරලා නම් හොඳට වැඩිලා නම් මොකද කරන්න පුළුවන්? ඒ විශිෂ්ට ඥාණයෙන් අවබෝධ කළ යුතු යම් තාක් ධර්මයන් නැද්ද? ඒ ධර්මයන් අවබෝධ කර ගැනීම පිණිස දැන ගැනීම පිණිස සාක්ෂාත් කිරීම පිණිස ඒ ධර්මයන් ස්පර්ශ කරන්නට සිත යොමු කරන්න පුළුවන් කියන. අයි එච්චරටම හිත සංසිඳිලා එච්චරටම Taman තුලම සිත සැම්පත් වෙලා සමාධිමත් වෙලා බුදුරජාණන් වහන්සේ වදාලා හොඳට යම් කෙනෙක් කායගත සති භාවනාව ප්‍රගුණ වෙලා තියෙනවා නම් යම් කෙනෙක් තුල හොඳට වැඩිලා තියෙනවා නම් බහුල වශයෙන් ප්‍රගුණ වෙලා නම් යානාවක් වගේ ප්‍රගුණ වෙලා නම් ස්ථාවර පරිදි ප්‍රගුණ වෙලා නම් නැවත නැවත ප්‍රගුණ වෙලා නම් ඊටා හොඳින් පරිචයකින් යුතුයනම් ඊටා හොඳ පරිචයකින් යුතුයනම් ඒ වගේම ඊටා ප්‍රබලව පවත්වනවා නම් මෙන්න මේ ආනිසංස 10 කැමති වෙන්න ඕනි කියනවා. මේ කායගත සති භාවනාව හොඳට වැඩිලා නම් කෙනෙකුට කායනුපස්සනාව හොඳට වැඩිලා නම් කෙනෙකුට මෙන්න මේ ආනිසංස 10 තියෙනවා කියනවා. මොනවද? පළවෙනි එක භාවනාවට ඇති නොඇල්මත් පංචකාමයට ඇති ඇල්මත් පාලනය කරගන්න පුළුවන් කියනවා. ඒ කියන්නේ අරතිය විසින් ඔහු යට කරන්නේ නැහැ කියනවා. උපන් අරතිය යලි යලිත් මැඩගෙන වාසය කරන්න පුළුවන් කියනවා. ඔන්න ඕක තමයි කියනවා පළවෙනි ලාභය. ඒ කියන්නේ අරතිය දුරු වෙලා යනවා. Tamanට අරතිය මඩින්න පුළුවන්. භාවනාවට ඇල්ම නැති වෙන්නේ නැහැ. කාමයන් කෙරෙහි සිත
යන්නේ නැහැ. ඒක පාලනය කරන්න පුළුවන්. අරතිය දුර වෙනවා. ඒ වගේම දෙවෙනි එක තමයි බීජනක අරමුණු යටපත් කරගන්න පුළුවන්. බීජ සහගත අරමුණු වලට ඔහු යට කරන්න බෑ. උපන් බීජනක අරමුණු යලි යලිත් මැඩලමින් වාසය කරන්න පුළුවන්. ඕනෝක තමයි මොකද්ද? දෙවෙනි එක. බය වෙන්නේ නැහැ. කිසිම වෙලාවක හොල්මනක් ආවත්, යක්ෂයෙක් ආවත්, භූතයෙක් ආවත්, වෙන ඕනම එකෙක් ආවත් බය වෙන්නේ නැහැ. බීජනක අරමුණු ඉස්සරහා යා වැටෙන්නේ නැහැ. ඊළඟ එක තමයි සීතල රසණය බඩගින්න පිපාසය මැසි මදුරුදුරු කරදර අවහුලන් සර්පාදීන්ගෙන් වන කරදර ඉවසන්න පුළුවන් කියනවා. නපුරු ලෙස පවසන වචන ඉවසන්ට පුළුවන් කියනවා. ශරීරයේ ඇතිවන දැඩි වේදනා සහිත දුක් සහිත තියුණු කර්කශ කටුක අමීරි අමනාප ප්‍රාණේ නැතිවෙන තරමේ දරුණු වේදනා පවා බලවත් කායික පීඩාවන් පවා ඉවසන්න පුළුවන් කියනවා. ඉවසීම ලැබෙනවා. ඉවසන්න පුළුවන් උපරිමයටම කායानुපස්සන වඩලා තිබ්බොත්, කායගත සති භාවනාවන් වඩලා තිබ්බොත්. ඒ වගේම කියනවා උසස් සිත ඇසුරු කළ මෙලොවදීම සැප විහරණය ඇතිවන ධ්‍යාන හතරම කැමැතිසේ ලබන්න පුළුවන් කියනවා. සුවසේ ලබන්න පුළුවන් කියනවා. බොහෝ කොට ලබන්න පුළුවන් කියනවා. කායගත සති භාවනාව අප්‍රමාදීව කෙලස් තවන වීරියෙන් යුක්තව දහමට දීපුදා මනවින් පුරුදු කළොත් පුදුම ලාභ ටිකක් ලැබෙන්නේ. මේව විස්තර කරන්න වෙලා මදි. ඒ වගේම මොන හතරයි. ඊට පස්සේ 이르දි ප්‍රාතිහාර්ය පාන්න පුළුවන්. 이르දි ප්‍රාතිහාර්ය පහන් පුළුවන් කියනවා. ඒ වගේම හයවෙනි එක සාමාන්‍ය මිනිස් ඇසීම ඉක්මවා ගිය ඊතා පිරිසිදු වූ දිව්‍ය ශ්‍රවණය දිබ්බ සෝත ඥානය ලබා ගන්නට පුළුවන් කියනවා. ඒ වගේම බාහිර සත්වයන්ගේ බාහිර පුද්ගලයන්ගේ සිතේ ස්වභාවය තමන්ගේ සිතින් දකින්න පුළුවන් කියනවා. මෙයාට දැන් තියෙන රාග සිතක්, අර මනුස්සයට දැන් තියෙන ද්වේෂ සිතක්. අපි බලන්නේ එයා කියන කරන දේවල් වල ඉන්නේ. නමුත් මේ මනවින් කායගත සති භාවනා ප්‍රගුණ කළොත් එහෙම එයාට දකින්න පුළුවන් කියනවා. බලන්න පුළුවන් කියන අනිත් අයගේ සිතේ තියෙන සිතුවිලි රාග සිතක්ද, ද්වේෂ සිතක්ද, මෝහ සිතක්ද මේක මොකද්ද හිතන්නේ කියලා හොඳට බලන්න පුළුවන් කියනවා. පරචිත්ත විඥාන ඥානය ලබන්න පුළුවන් කියනවා. දැන් කීයද? 7යි. පළවෙනි එක අරතිය දුර වෙනවා. දෙවෙනි එක බීජන කර්මණු වලට යට වෙන්නේ නැහැ. තුන්වෙනි එක ඉවසන්න පුළුවන්. ඊළඟට හතරවෙනි එක ධ්‍යාන හතර සුවසේ ලබන්න පුළුවන්. පස්වෙනි එක 이르දි ප්‍රාතිහාර්ය ලබන්න පුළුවන්. හයවෙනි එක දිබ්බසෝත ඥානය ලබන්න පුළුවන්. හත්වෙනි එක පරචිත්ත විඥාන ඥානය. අනිත් අයගේ සිත දකින්න පුළුවන්. අටවෙනි එක තමයි සත්වයන් පෙරවිසු කඳ කොහොමද ඒගොල්ලෝ පෙර ජීවත් වුනේ කියලා පෙර ජීවිතය ඒගොල්ලෝගේ බලන්න පුළුවන්. පුබ්බේ නිවාසානුස්සති ඥානය ලබන්න පුළුවන්. ඒ වගේම මේ සත්වයන් කර්මානුරූපව චුතෝනයරුත් උපදින අයරුත් දකින්න පුළුවන්. මොකද්ද? චුතූපපාත ඥානය ලබාගෙන වාසය කරන්න පුළුවන්. ඒ වගේම තමයි ආශ්‍රවයන් ශේවීමෙන් අනාශ්‍රව වූ චිත්ත විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් තමන්ගේම විශිෂ්ට ඥානයෙන් සාක්ෂාත් කොට ඒකට පැමිණ වාසය කරන්න පුළුවන්. ආසවක්ඛ ඥානය ලබා ගන්නට පුළුවන්. පින්වත් මහණනි, යම්කිසි භික්ෂුවක් තුළ කායගත සති භාවනාව දියුණු වෙලා තියෙනවා නම්, හොඳට දියුණු වෙලා තියෙනවා නම්, ප්‍රගුණ වෙලා තියෙනවා නම්, බහුල වශයෙන් තියෙනවා නම්, යානාවක් වගේ ප්‍රගුණ වෙලා තියෙනවා නම්, ස්ථාවර පරිදි තියෙනවා නම්, ඊතා ප්‍රබලව තියෙනවා නම්, ඔන්න ඔය ආනිසංස 10ම කැමති වෙන්න ඕනේ කියනවා. තුට රහතන් වහන්සේලා කියලා කියන්නේ ඔය ආනිසංස ඔක්කොම දරපු අය. සාරිපුත්ත මහරහතන් වහන්සේ, ඊට පස්සේ මොග්ගල්ලාන මහරහතන් වහන්සේ, මහා කාශ්‍යප මහරහතන් වහන්සේ, මිහිඳු මහරහතන් වහන්සේ, මේ සියලුම මහරහත් උත්තමයන් වහන්සේලා ඒ භාග්‍යතුන් වහන්සේගේ අවවාදයට අනුව කයට අනුව සිත පිහිටවලා මේ හුස්ම ගන්න ඒ හුස්ම රැල්ලට පවා සිහිය පිහිටවලා මේ කය ඇත්ත මනමින් දැනගෙන ඒ කෙරෙහි සිහිය පිහිටවාගෙන කායानुපස්සනාව මනමින් දියුණු කරලා දකින අහන මිනියකට පවා මලමිනියක් ගැන ඇහුවත් දැක්කත් ඒකට පවා නුවණින් විමසමින් ඒ දිහා බලලා මටත් මේක වෙනවා කියලා සිහිය පුදවාගෙන අප්‍රමාදීව ගුණධම් දියුණු කරපෙන්න උන්වහන්සේලා මේ ආනිසංස 10ම පුදවාගෙන සීල දුකින් නිදහස් වුණා. ඒ හින්දා සීල දුකින් නිදහස් වෙන්න කැමති නම්, අඬන්න අකමැති නම්, ඊට පස්සේ සුවසේ ජීවත් වෙන්න කැමති නම්, මෙලොවදීම සුවසේ ඉන්න කැමති නම් ඔබත් මමත් අපි හැමදෙනාම කළ යුතු වන්නේ මේ භාග්‍යතුන් වහන්සේ වදාළ විදිහට කෙලස් තවන වීරියෙන් අප්‍රමාදීව දහමටම දිවි පුදා
කායට සිහි පිහිටවන එකයි. කායානුපස්සනාව වඩන එකයි. කායගත සති භාවනාවන් දියුණු කරන එකයි. ඉතින් ඒක එක එක්කෙනාට අමාරු වෙන්න පුළුවන්, විවිධ අයට පහසු වෙන්න පුළුවන්. නමුත් ඒ භාගතුන් වහන්සේ වදාළ විදිහට ඒ භාවනාවන් ටික ටික නමුත් අමාරු වුණත් ටික ටික නමුත් කරන්න මහන්සි ගන්න ඕනේ. ඉතින් ඒ හින්දා අපිට මේ උතුම් බුදු දේශනාව අපටත් කායගත සති භාවනාවන් දියුණු පමුණවාගෙන මේ උතුම් මානසංසයන් ලැබමින් සුවසේ ජීවත් වන්නටම හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. අද දවසේදී මේ ධර්ම දේශනේ විකාශනය කරන්නට දායකත්වයන් එක්කලේ පින්වත් ලොරේන් නිව්මන් මහත්මිය ඇතුළු ඒ පින්වත් හැමදෙනා. ඉතින් මේ ධර්ම දේශනාව තුළින් රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන්, ධර්ම දානමය වශයෙන් රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන්, ධර්ම ශ්‍රවණමය වශයෙන් රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් පින්වත් සක්දේවිඳුන් ඇතුළු සදෙව්ලොව වාසී සියලු දෙවියන්, සුමන සමන් දෙවියන්, ආලවක දෙවියන් සතුටින් අනුමෝදන් වෙත්වා. දිව්‍ය යසීසුරින් වඩා වර්ධනය වෙත්වා. දිව්‍යයන්ගේ දිව්‍ය ආරක්ෂාව රැකවරණය ඔබ අප හැම දිනාට සලසත්වා. දිව්‍යෝද ධර්මාබෝධයෙන් සනසෙත්වා. සාදු සාදු. රැස් කළා වූ සීල පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා. ගෞතම බුද්ධ ශාසනයේ පිළිවෙත් පුරන මහා සංඝරුවනට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම අනගාരികා මෑණියන් වහන්සේලාට පැවිදි අපේක්ෂක දරුවන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. නිදුකින් සුවසේ ගුණ දහම් දියුණු කර ගන්නට වාසනාව දා වෙත්වා. සාදු සාදු සාදු. රැස් කළ සීලුම පුණ්‍ය ධර්මයන් ඒ පින්වත් ඩොරේන් නිව්මන් මහත්මිය නමින් මිය පරලොව ගිය ඩොරනි නිව්මන් සොහොයුරියට, එවැගේම ටිරන් නිව්මන් සොහොයුරාට, එඩ්වඩ් ඩොනල්ඩ් නිව්මන් පියාණන්ට, ග්වෙන්ඩලීන් මේරි නිව්මන් මෑණියන් ඇතුළු ඒ මිය පරලොවගේ සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඔබ අප හැමදිනා නමින් මියගිය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. පරලොව සැපවත් වෙත්වා. නුදුරු භවයකදීම සංසාර දුකින් අත් මිදෙත්වා. සාදු සාදු. රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් බෝලියද්දේ පින්වත් මේදානන්ද ස්වාමීන් වහන්සේට, විහාරස්ථානයේ ලොකු ස්වාමීන් වහන්සේ වෙන වතුපිටියේ ඥානානන්ද ස්වාමීන් වහන්සේට, පින්වත් ගුණරත්න ස්වාමීන් වහන්සේ ඇතුළු ඒ සියලුම ස්වාමීන් වහන්සේලාටත් මේ පින අනුමෝදන් වෙත්වා. ශාසනික කටයුතු කරමින් සුවසේ ගෞතම බුද්ධ ශාසනයේ ධර්මාබෝධයෙන් සැනසෙන්නේ පින්වත් ස්වාමීන් වහන්සේලාට මේ උතුම් ධර්ම දානමය පින හේතු වාසනා වෙත්වා. සාදු සාදු සාදු. රැස් කළ සියලුම පුණ්‍ය ධර්මයන් සැප්තැම්බර් මාසේ 26 වන දින උපන්දිනයේ සැමරූ චාමින් හයසින් නිව්මන් සොහොයුරියටත්, නොවැම්බර් 2 වන දින උපන්දිනයේ දෙන උදේශා දේනියට, නොවැම්බර් 8 වන දින උපන්දිනයේ දෙන ලොරේන් නිව්මන් මහත්මියට, ඒ වගේම නොවැම්බර් 16 වන දින උපන්දිනයේ දෙන තනුජා නිවන්ති සොහොයුරියට මේ පින් අනුමෝදන් වෙත්වා. සුජීවත්ව සිටින පවුලේ සහෝදර සහෝදරියන් හැම දිනාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. අධ්‍යාපන ලබන දුවදරුවන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ පින්වත් හැම දිනාට ගුරුහරුකම් ලබා දුන්න පින්වත් ගුරුවරුන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝග සුවසම්පන්නිය හැම දිනාට සැලසෙත්වා. ඒ ලොරේන් නිව්මන් මහත්මිය ඇතුළු පවුලේ හැම දිනාට සියලු යහපත උදා වේවා. සෝසේ ගුණ දහම් දියුණු කරගන්න, පින් රැස් කරගන්න, සංසාර දුකින් නිදහස් වෙන්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් නිවසේ සිට මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කළ පින්වත් ඔබ හැම දිනාට මේ පින් අනුමෝදන් වෙත්වා. අපගේ ආදරණීය දෙමව්පියන්ට, ගුරුවරුන්ට, නැහිත පිටුරන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වත් හැම දිනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝග සුවසම්පන්නිය සැලසේවා. චිරජීවනයේ සැලසේවා. සියලු යහපත උදා වේවා. කොරෝනා වෛරස් හේතුවෙන් රෝගාතුර සිටින හැම දිනාට මේ පින් අනුමෝදන් වෙත්වා. වහ නිදුක් නිරෝග සුවසම්පන්නිය සැලසේවා. මේ පින් බලෙන් හැම දිනාට නිදුකින් සුවසේ ගුණධර්ම දියුණු කරගන්න, පින් රැස් කරගන්න, කායගත සති භාවනාවන් පුරුදු කරමින් මහත්ඵල මහානිසංස වන විදිහේ කායානුපස්සනාවන් දියුණු කරමින්, ඒ භාවනාවන් දියුණු කරමින් උතුම් ධර්මාවබෝධයෙන් සැනසෙන්න, ඒ උතුම් මානසංසයන්
10ම උපදවා ගන්න. ඔබට මට අප හැම දිනාට වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.